අපි ජීවිතය ඇතුළේ කොයිතරම් දේවල් හරි හම්බ කරනවද? සමහර තැන්වලදී දියුණුව විතරක් අපේක්ෂා කරන තැන් ඕනෑතරම් මුණ ගැහෙනවා. ඊට පස්සේ හුඟක් වෙලාවට සල්ලි, මිල මුදල්, වාහන, ගෙවල් දොරවල් මේ වගේ බොහෝ දේවල් අපි හරි හම්බ කරනවා. නමුත් කොයි දේ කොහොම හම්බ කරගත්තත් ජීවිතේ නිරෝගීත්වයෙන් ඉන්න බැයි නම් අන්න එතන ගැටලුවක් තියෙනවා නේද? අන්න ඒ නිසාම නිරෝගීත්වයට බලපාන බොහෝ කරුණු පිළිබඳව අපි පියුම් විලෙන් කතා බහ කරනවා. ඒ නිසාම දැන් ගිය සතියකදී අපි කතා කරපු මාතෘකාවක් තමයි මේ මෘත් රාශිය ඇතුළේ. ඒ වගේම වකුගඩු තුල ගල් ඇතිවීම කොහොමද මේක ඇති වෙන්නේ? මේට බලපාන හේතු සාධකයන් මොනවද? මේ සඳහා තියෙන ප්‍රතිකාර ක්‍රමයන් මොනවද කියන තැනින් තමයි අපි මේ සතියේ ප්‍රවේශයක් ලබා ගත්තේ. දිගුවක් අපි එකතු කරනවා කියලා ඔබට පොරොන්දු උනේ. එනිසාම සෝදානම් මේ පිළිබඳව කතා කරන්න මීට තියෙන ආයුර්වේදමය පැතිකඩ මොනවද කියලා ඔබත් එක්ක කතා බහ කරන්න සෝදානම්ින් ඉන්නවා. එනිසා ප්‍රවේශයක් ලබා ගන්න සෝදානම් මේ සුවරණ. මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට සුපුරුදු විදිහටම අපි එතුමන්ට ආරාධනා කළා අප සමග සම්බන්ධ වෙන්නට කියලා. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමාට අයිබෝන් සුබදැස. අයිබෝන් සුබදැසන. හොඳයි. අපි ගිය සතියේදී කතා කළා මේ මාතෘකාව සම්බන්ධයෙන්. නමුත් මේ මාතෘකාව සම්බන්ධයෙන් කතා කරනකොට මේකට බලපාන හේතු සාධකයන් මොනවද? මේකේ තියෙන බරපතලකම් මොනවද කියලා අපි දිගින් දිගටම කතා කරන්නට ඕනේ. එනිසා ගිය සතියේදී අපි කතා කරපු තැනින්ම අපි පටන් ගමු. හැබැයි ගිය සතියේ අපි තොරතුරු එකතු කරපු සාරාංශිකුත් එකතු කරලම අපි කතා බහ ආරම්භ කරමු. මේක ඇති වෙන්නේ කොහොමද සහ මේක මේ තරම් ප්‍රබලව බලපාන්න පුළුවන්ද? ඔව් අපි එදා මං හිතන්නේ මේ ගල් මුත්‍රා පද්ධතිය හැදෙන ගල් මේක බරපතල රෝගයක්. ඉතාමත් බරපතල වෙන අවස්ථාවක් තියෙනවා. ඒකෙන් පස්සේ ලොකු හානි වෙන ශරීරයට බරපතල හානි වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ රෝගය ගැන අපි එදා හැදෙන්න හේතු ඒ වගේ දේවල් කතා කරා. නමුත් අපි එදා අද මේකට අදාළ ප්‍රතිකාර ගැන විශේෂයෙන්ම කතා කරමු. මොකට තියෙන සාර්ථක ප්‍රතිකාර ගැන. ඒක කියන්නට කලින් මම නැවත මතක් කරන්නම් පොඩ්ඩක්. මොනවද මොකද්ද මේ ගල් කොහොමද හැදෙන්නේ ගල් කියලා කොයි වගේ තැන්වලද හැදෙන්නේ දැන් සමහරලාට අපි හිතන්නේ වකුගඩු තමයි අපේ ඔළුවට එන්නේ හුඟක් වෙලාවට ගල් කිව්වොත් වකුගඩු වල එහෙම නෙමෙයි මුත්‍රා පද්ධතියේ ඊට වඩා ඒක ගල් වකුගඩු කියන්නේ එක කොටසක් විතරයි. එතකොට අපි බලමු මම පින්තූරයක් ඉදිරිපත් කරන්නම්. එතකොට එකකින් බලන්න පුළුවන් මම පෙන්නන්නම් මෙන්න මේ කොහොමද ගල් හැදෙන්නේ කියලා පොඩි සරල විදිහට එතකොට අවබෝධයක් ගන්නට පුළුවන් හැම කෙනෙකුටම. දැන් මේ තියෙන පින්තූරේ බැලුවොත් මේ තියෙන අපේ මුත්‍රා පද්ධතිය පෙන්වන පින්තූරේ. මුත්‍ර ව්‍යුහාව. එතකොට මේකේ පෙනෙනවා දෙපැත්තේ තියෙනවා අර අංක දාලා තියෙන පෙන්නලා තියන්නේත් ඒක පැහැදිලි කරන්නට ගල් එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන මුත්‍රාශ්මරි. අශ්මයක් කියන ගලක් කියන එක සතුරෙක් වගේ ගලක් කියන එක තමයි අශ්මරි කියන්නේ. හරි කියන්නේ. එතකොට ඒ ගල් හැදෙන තැන් තමයි අර පෙන්නලා තියෙන්නේ. අංක දාලා. ඒ කියන්නේ වකුගඩු තුල හැදෙනවා. ඔය වකුගඩු දෙකක් අපිට තියෙනවා වකුගඩු යුගලයක් තියෙනවා. ඔය වකුගඩු යුගලයේ ඇතුලේ හැදෙන්නට පුළුවන්. ඒ ඇතුලේ තෝනවන තැන් වල හැදෙන්නට පුළුවන්. සමහර තැන් වල හැදුනාම බරපතල හානිය ඇති කරන්න පුළුවන්. උපද්‍රව වැඩි. ඒතකොට ඒ වගේම අර වකුගඩු වලින් මුත්‍රා පෙරීම සිදු වෙලා ඒක අරගෙන යන්නට ඕන අපේ පහළ තියෙන අර මුත්‍රාශයට. යට තියෙන. ඒ මුත්‍රාශය තමයි මේක ගබඩා කරන්නේ. මුත්‍රා හැදිච්ච මුත්‍රා ටික පිට කරන්නට එකතු කරන්නේ එතන. හැදෙන වෙලාව අපිට තේරුම් ගන්න පුළුවන් මේ දේ කියන දේවල් අවබෝධ කරගත්තාන් පස්සේ. එතකොට දැන් මම මේ කියපු වකුගඩු වල හැදෙන මුත්‍රා මේ ගල් කියන්නේ මොනවද? 아무තු දෙයක් නෙමෙයි මේ මුත්‍රා වලම තියෙන දේවල් පිට කළ යුතු ශරීරයෙන් ඉවත් කළ යුතු දේවල් ලවණ ආදී දේවල් එකතු වෙලා ඝන වෙලා ගලක් හැටියට හැදීම තමයි මේ අශ්මරි කියලා කියන්නේ. එහෙම නැත්නම් මුත්‍රා ගල් කියලා කියන්නේ. එතකොට මතුගඩු වලින් පෙරෙන මුත්‍රා පහළට අරන් යන අපි දැක්ක දෙපැත්තේ නල දෙකක් තියෙනවා. ඉංග්‍රීසියෙන් යුරේටර්ස් කියලා කියනවා, ආයුර්වේද කියලා කියනකොට ගවීනි කියලා. ආයුර්වේද සංස්කෘත වචනේ. ওই දෙකෙත් හැදෙන්නට පුළුවන් ගල්. ඒ වගේ මේක ගිහිල්ලා ඉවරලා මුත්‍රාශය තැන්පත් වෙලා දැන් මුත්‍රාශය ටික වෙලාවක් යම් කිසි වෙලාවක් මුත්‍රා එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පිරුණාට පස්සේ ඒ සංවේදනයේ මොළයට දුන්නාට පස්සේ තමයි මුත්‍රා පිට කිරීමකට අපිට හැඟීම ඇති වෙලා මුත්‍රා පිට කරන්නේ. ඒ ගබඩා වෙලා තියෙන මුත්‍රාශය තුලක් ගල් හැදෙනවා. අර පින්තූරේ මම පෙන්නලා තිබුණේ ඒ ටික තමයි. එතකොට ඒ ගලුත්
විශේෂයෙන්ම දැන් මුත්‍රා නාල දෙකේ පහළට එන වකුගඩුවේ සිට මුත්‍රාශයට එන ඒ පොඩි පුංචි නාල දෙකේ ඒක ඉතා ලොකු එකක් නෙමෙයි මිලිමීටර් 3ක් 4ක් විතර අරයක් තියෙන පිස්කම්යක් තියෙන මේ නලවදයක්. එතකොට ඔය නලවල මුත්‍රාශයට එන පටන් ගන්න තැන වකුගඩුවේ සිට පටුවීමක් තියෙනවා. ඒ වගේම ආයේ පහළට ඇවිල්ලා මුත්‍රාශය තුළට ඇතුල් වෙනකොට ඒ රිංගන තැනත් පොඩි පටුවීමක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් එතනින් එන්න පුළුවන් ගලක් ආවත් අර තැන ආපහු ඊට වඩා පොඩ්ඩක් ලොකු නම් ඒක හිර වෙන්නට පුළුවන්. එතකොට අන්න ඒක නිසා අපි අවබෝධ කරගන්නට ඕන මුත්‍රා ගල් එහෙම නැත්නම් මුත්‍රා අස්මරී කියන එක මේ මුත්‍රා පද්ධතියේ එක තැනක හැදෙන එකක් නෙමෙයි. විවිධ තැන්වල හැදෙන්නට පුළුවන්. ඒ වගේම වකුගඩුවේ හැදෙලා විවිධ තැන්වල ගිහිල්ලා හිර වෙන්නට පුළුවන්. හැදෙන්න පුළුවන් විවිධ තැන් තියෙනවා. විවිධ තැන් තියෙනවා. දැන් හැදෙන තැන් තමයි අර මම කිව්වේ. මුත්‍රා පද්ධතියේ වකුගඩුවල හැදෙනවා, මුත්‍රා බටවල හැදෙනවා, මුත්‍රා දැන් අපිට මේ පෙන්වලා තියෙන මේ පින්තූරේ බැලුවොත් එහෙම වකුගඩුව තුල කොහොමද තියෙන ගල් තියෙන ආකාරය තමයි පෙන්වන්නේ. වකුගඩුවේ මේ හරස් කලක් අරගෙන තියෙන්නේ. එතකොට ওই විදිහට ගල් තැන්පත් වෙන්නට පුළුවන්. ඔයක තියෙන ගල් රාශියක්. අපි ඇත්තටම එක ගලක් ඔව් එක ගලක් නෙමෙයි. සමහර විට ගල් ඉතා අධික ප්‍රමාණයක් තියෙන්නට පුළුවන්. විවිධ ආකාරයේ ගල් තියෙනවා. ඒ ගල් තියෙන විවිධ ආකාරයේ හැදෙන රසායනිකයන්ගේ වෙනස නිසා තමයි ගල් වල ආකාරات වෙනස්. දැන් අපි බොහෝ වෙලාවට අපි හිතන්නේ එක ගල් මේ ගල් කොව්වත් එකයි කියලා. නැහැ. එක නැහැ. මේ ගල් හැදෙන වෙනම සාන්ද්‍රණය මේකේ ලබා දෙන නැත්නම් මේ ගල ව්‍යුහය ලබා දෙන රසායනයන් තියෙනවා. කැල්සියම් තියෙනවා, ෆොස්ෆේට් තියෙනවා, මැංගනීස් තියෙනවා, යුරික් ඇසිඩ් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඔක්සලේට්ස් වගේ දේවල් ඒවා ඒ රසායනිකයන්. ආයුර්වේදයේ අපි මේ රසායනිකයන්ම මේ දේම ආයුර්වේදයේ ඊට වඩා සූක්ෂම විදියට මේක ආරම්භ වෙන හේතුව පදනම් කරගෙන වර්ග කරලා තියෙනවා. වාත ජස්මරි, පිත්ත ජස්මරි, කප ජස්මරි, එතකොට මුත්‍රාස්මරි ඒ විදියට මේ ශුක්‍රාස්මරි ඒ විදියට වර්ග කරලා තියෙනවා. එතකොට ඒවා බලපුවාම හරියටම මේ හැකක් ඇනලයිස් කරපුවාම මේ ලවණ තමයි අපිට නැත්තම් මේ රසායනිකයන් තමයි ඔක ඇතුලේ තියෙන්නේ. ඉතින් අන්න ඒ විදියට ගල් අපේ හැදෙනවා. මේ ගල් හැදෙන හේතුව අපි එදා කතා කරා. අපි නැවත මම මතක් කිරීමක් පොඩියට කරොත් හරියට ලේසියෙන් තේරුම් ගන්නට පුළුවන් අපි ගන්න ආහාර පාන නිසා හැදෙනවා. අපේ ජීවන පැවතුම්, පැවතුම්. ඔකට ආයුර්වේද කියන්නේ විහරණ කියලා. ඒ වගේ වැරදි නිසා හැදෙනවා. ඒ කියන්නේ ජලයේ පානය අඩු කිරීම, අඩු වීම, වැඩිපුර අවුවේ සිටීම, ඔය වගේ දේවල් නිසා නෙමෙයි. මම හිතන්නේ තවත් රූපසටහනක් අපිට පෙන්වන්න පුළුවන්කමක් තියෙන්නේ. ඔව් දැන් අපි දැන් මම මේ ගල් වර්ග දෙන්නේ කොහොමද? දැන් මම මේ පෙන්වන්නේ මේක හොඳට බලන්න මෙන්න මේ විදිහේ දේවල් අපේ ඇඟ ඇතුලේ තියෙනවා. මේ ආයුර්වේදයේ වාත ජස්මරි කියන වර්ගය. මේක පේනවා බලපුවම මේ පිට වෙන අස්මරි ඇඟේ තිබිලා මේ ප්‍රතිකාර වලින් එහෙම නැත්නම් ශල්‍ය කර්ම වලින් ගන්න ගල් තමයි මේ තියෙන්නේ. ඔය බැලුවොත් ওই විදිය. මෙහෙම සමහරට ඇඟිල්ලෙන් ඇල්ලුවාම ඒක අපිට කටු වෙනවා වගේ දැනෙනවා. දැන් ওই තියෙන පොඩි ප්‍රසරයන් තියෙනවා. ඔහොම වර්ග තියෙනවා. ඉතින් ওই වගේ ගල් වලින් හානිය ඇති කරන්න පුළුවන්. මේ තියෙන්නේත් ඒ වගේ එකක්. තවත් වර්ගයකින්. මේකේ තියෙන සාන්ද්‍රණයන් රසායනිකයන් වෙනස්. ඉතින් එතකොට ඒ වගේ වර්ණය වෙනස් වෙනවා. ඒ නිසා ඒ ගල් වල වර්ණයත් වෙනස් වෙනවා. හැඩයත් වෙනස් වෙනවා. සුමුදු බවත් වෙනස් වෙනවා. රළු බව සුමුදු බව ඇති වෙනවා. එතකොට මේකත් ඒ වගේම මේකත් අන්න තවත් වර්ගයක මේ ආම්ගල අස්මරියක් තමයි මේක. දැන් ආයුර්වේදයේ තියෙනවා කපජ අස්මරිය කියලා. ඒ වගේ ස්තූල හරියට බිත්තරයක් වගේ. ඒ කියන්නේ හරි සුමටයි. එහෙම අස්මරිත් තියෙනවා. මුත්‍රාශයම හැදෙනවා ඒ වගේ. මේත් ඒ වගේ මේ දැන් තියෙන උඟක් වෙලාවට ඔක්සලේට් කියලා එහෙම කියනවා. ඒ වගේ රසායනිකයන් වලින් හැදෙන තැන්පත් වීමක් අපිට පේනවා නේද මේ හැම තැනකම. ඔය හැම එකකම අන්න ඒක තමයි ටික එකතු වෙලා තමයි අස්මරිය. මම එදා කිව්වා අස්මරියක් කියලා ලොකු ගලක් හැටියට අපිට දකින්න ඉස්සරලා අවස්ථා කීපයක් ඇඟේ ඒක ගමන් කරනවා. ඉස්සරලාම තියෙන්නේ භස්ම කියලා හැටියට. ආයුර්වේදය උගන්වනවා මේ. මොකද උගන්වනවා සහ ආයුර්වේදයේ ඒවට ප්‍රතිකාර තියෙනවා. අපිට ඒ අවස්ථාවෙම අඳුර ගන්න පුළුවන්. එතකොට ලොකු ගලක් ඇදලා උපද්‍රව හැදෙන්න ඉස්සලා අපිට වළක්වා ගන්නට පුළුවන්. භස්ම කියන්නේ නිකන් මේ කුඩු විදියට, පිටි විදියට. ඊට පස්සේ ඒක ටිකක් ලොකු වුණාම වැලි කැට වගේ හැදෙන්න පුළුවන්. ඒ තරම් ප්‍රමාණයට. ඊට පස්සේ අපි කියනවා ශර්කරාව කියලා වර්ගයක්. ඊටත් වඩා සීනි කැට වගේ හැදෙන්නට පුළුවන්. ඊටත් පස්සේ ගියාන් පස්සේ ලොකු ගලක් විදියට සාමාන්‍ය ගලක ආකාරයට අපිට දකින්නට ලැබෙනවා. ওই විදියට තමයි මේ මුත්‍රා පද්ධතියේ ගල් ගැන සරල අදහසක් දෙනවා නම් කොහොමද මොනවද වෙන්නේ කොයි ආකාරයේද කියලා ওই ටික තමයි. ඒ ටික තමයි. දැන් ඔය අතරතුරේදී මේකට අවශ්‍ය කරන ප්‍රතිකාර ක්‍රමයන් අපි පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. හැබැයි ප්‍රතිකාර ක්‍රම වලට යන්නට කලින් මේක අපි හඳුනා ගන්නට ඕනේ. හඳුනා ගන්න අවස්ථාවන් වලදී අපි දකින හුඟක් දෙනෙක් කතා කරන දෙයක් තමයි කකුල් රිදෙන්න පටන් ගන්නවා කියනවා, කොන්ද රිදෙන්න පටන් ගන්නවා කියනවා. බොහෝ දේවල් හරියට කියනවානේ. හැබැයි එතකොට මේක අපිට හරියටම හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන්නේ කොහොමද? මේ සඳහා තියෙන පරීක්ෂණ ක්‍රමවේදයන් මොනවද? අපි පිළිබඳව කෙටියෙන් සඳහන් කරමුකෝ. ඒක තමයි ටිකක්
දැන් වැඩිපුර දැන ගන්නට ඕන අවබෝධයක් ගන්නට ඕනේ මෙහෙම ගලක් දැන් රෝගියෙක් ආවොත් එයාට මේකක් තියෙනවා. එහෙම නැත්නම් මට දැන් ගලක් හැදිලා තියෙනවා. එහෙම නැත්නම් මට ගලක් හැදෙන්න ඉඩ කඩ තියෙනවා. ওই ටික අවබෝධයක් තියෙනවා නම් ඒකට ප්‍රතිකාර හරියට අරගෙන මේක සාර්ථක ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන අති සාර්ථක. මම ඒ නිකන් සාර්ථක නෙමෙයි අති සාර්ථක කියන්නේ. ඒ නිසා ඒ වගේ ප්‍රතිඵල ගන්නට පුළුවන්. සාමාන්‍ය මේ ගල් මුත්‍රා පද්ධතියේ ගල් හැදුනට ඒකේ අවස්ථා කීපයක් තියෙනවා. සමහරට මේ ගලක් තියෙනවා කියලා කිසිම ලක්ෂණයක් වැඩි කාලයක් යනකම් මේකේ උපද්‍රවයක් ඇති කරනකම් පෙන්වන්නේ නැහැ. රෝගියා දන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. නිකම් කෙනෙකුට පියවි පුද්ගලයාට තේරෙන්නේ නැහැ. තව සමහර දේවල් තියෙනවා ඒක කාලයක් යනකොට ඒ වගේ ඇති කරන ශාරීරිය තුල ඇති කරන වෙනස්කම්. ඒ උපද්‍රව නිසා යම් යම් ලක්ෂණයන් පහළ කරනවා. එතකොට ඒ වගේ ලක්ෂණයන් කීපයක් තියෙනකොට හිතන්න පුළුවන් මට ගලක්ද දන්නේ. මෙහෙම එකක්ද තියන්නේ නැහැ කියලා හිතන්නත් පුළුවන්. ඒ වගේ තවත් සමහර බරපතල උපද්‍රව ඇති කරාට පස්සේ දැන් ගායනි කිව්වා වගේ ඔය කකුල් ඉදීමේ වගේ දේවල් ඇති වෙන්නේ සාමාන්‍ය අවස්ථාවේ නෙමෙයි. එතකොට වකුගඩුවට හානි කරලා ලොකු දේවල් වුණාට පස්සේ සිදු වෙන්නේ. එතකොට ඔන්න වෙනි අවස්ථාවල් වල තියෙනවා. ඒ නිසා ගලක් තියනවද කියලා අඳුරා ගන්නට අපිට සමහර විට සාමාන්‍ය මහ ජනතාවට බෑ සමහර අවස්ථාවල්. වැඩිපුර අවස්ථාවල්. පරීක්ෂණ. ඒ නිසා ඒවක් පරීක්ෂා කරලා අඳුරා ගන්න. එවැනි ලක්ෂණ තියෙනවනේ. සරලව කිව්වොත් සමහර වෙලාවට මුත්‍රා දැවිල්ල නිතර හැදෙනවා. තිබුණ නැහැ මුත්‍රා දැවිල්ල වෙනවා. ඒ වගේම මුත්‍රා පිට කරනකොට ඒ මුත්‍රාවල සාමාන්‍ය ද්‍රව ස්වරූපයට වඩා ඝන ස්වරූපයක් තියෙනවා. සමහර විට මුත්‍රාත් එක්ක රුධිරය රතු පාට පැහැය වෙනසක් වෙන්න පුළුවන් නේ. පැහැය රතු පාට වෙන්නට පුළුවන්. මොකද මේ ගල් තියලා අර මං ඉස්සෙල්ලා පෙන්නපු වගේ ගල් නිසා පොඩි තුවාල වීම සිදු වෙන්න පුළුවන් පද්ධතිය. එතකොට මුත්‍රා පෙරීගෙන යනකොට ඒ තුවාල වීම වලින් ඇතිවන පිටවන රුධිරය මුත්‍රාත් එක්ක පිට වෙනවා. මුත්‍රා සමග ලේ පිට වෙනවා. එතකොට රතු පාට මුත්‍රා යනවා. ඔන්න ඔවැනි දේවල් තියෙනකොට ගල නිතර තියෙනකොට අනිත් එක විස බීජ ගිහිල්ලා ඒ වගේ ඒ කියන්නේ ආසාදන ඇති වෙනවා. එතකොට මුත්‍රා දැවිල්ල වගේ දේවල් ඇති වෙනවා. ඉතින් ඔය ලක්ෂණ තියෙනකොට හිතන්නට පුළුවන් පොඩි සැකයක්. හැබැයි ඕවා නැතුව තියෙද්දි අපිට පරීක්ෂා තියෙනවාද අද තාක්ෂණයෙන් ඒ ඉතාලම ලේසියෙන් මේවා අඳුර ගන්නට පුළුවන්කම තියෙනවා. අපිට පුළුවන් මුත්‍රා පරීක්ෂා කරන්නට පුළුවන්. සරල ඉස්සෙල්ලම මුත්‍රා පරීක්ෂා කීමකින් අපිට බලන්න පුළුවන් මේ මුත්‍රාවල අපි දන්නවා අපේ මුත්‍රාවල යම්කිසි සාමාන්‍ය තත්වයක් තියෙනවා. ඒකේ රුධිර සෛල එහෙම විශේෂ ඒවා තියෙන්න ඕන මේ සර්ව සෛල තියෙනවා. පිට වෙන යම් දේවල් තියෙනවා. ඒකේ pH අගයක් තියෙනවා. ඔය වෙනි බොහෝ දේවල් අපි සාමාන්‍ය මුත්‍රා පරීක්ෂාවකදී සාමාන්‍ය තත්ත්වයේ තියෙනවා නම් ඒ රෝගයක් නැහැ. අපිට මේකේ සමහර අවස්ථාවල් වලදී දැනගන්නට පුළුවන් මේ මුත්‍රාවල පරීක්ෂා කරපුවාම මුත්‍රාවල තැන්පත් වෙන නැත්නම් ඒකේ අවක්ෂේප වෙන සමහර දේවල් මුත්‍රාවල තියෙන ඔක්සලේට් වගේ දේවල් උදාහරණයක් කිව්වොත් ඒවා කැල්සියම් වගේ දේවල් කැල්සියම් විශේෂයෙන්ම තැන් වැඩිපුර තියෙනවා. එතකොට බැලුවොත් අපිට සැකයක් ඇති කරගන්න පුළුවන් මේ මුත්‍රාවල වෙනකට වඩා තියෙනවා. එතකොට මේ මුත්‍රාවලින් හැබැයි ඊටත් වඩා අද අපිට හරියටම හැටම දැකලා පරීක්ෂා කරලා අඳුර ගන්න පුළුවන් ස්කෑන් තියෙනවා. ඒ වගේම එක්ස්රේ තියෙනවා. හැබැයි එක්ස් කිරණ පරීක්ෂා අපි දන්නවා ඒවා එච්චරම ඇඟේ ශරීරයට හොඳම දේවල් නෙමෙයි වැඩිපුර බහුලව කරන්න. ඒ වගේම සමහර එක්ස් කිරණ ඡායාරූප වලට සමහර ගල් වර්ග වැටෙන්නේ නැහැ. ඊට වඩා අද සරල තියෙනවා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන්නේ. කොහොම ස්කෑන් එකෙන් අපිට බලාගත්තා ඒ කොතනද තියෙන්නේ ගල කොච්චර විතර ප්‍රමාණයක්ද මොකද වෙලා තියෙන්නේ එතනට. එතකොට අපි ඒ වගේ දේවල් වලින් හොඳ හඳුනා ගන්න පුළුවන්. හරි. ඔහොම නිශ්චය කරගත්තට පස්සේ අපි ප්‍රතිකාර ක්‍රමයන් වලට යන්නට ඕනේ. හුඟක් දෙනෙක් කියනවා ගල් කුඩු කරනවා කියලා අපි අහලා තියෙනවා. දිය කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. හැබැයි මේකට කරන ආයුර්වේදමය ප්‍රතිකාරයන් මොනවද? අපි ඒ සඳහා ඉක්මනට ප්‍රවේශයක් ගමු. අපේ කාලයත් මේක තමයි වැදගත්ම දේ. මේක මම අපේ මහ ජනතාවට කියන්නට ඕන කරන වැදගත්ම දේ මේකයි. හුඟක් අයට මේකේ අවබෝධය හරි මදි අපේ රටේ. ඒක ලැබෙනවා මදි. මුත්‍රා ගල් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් ආයුර්වේද ප්‍රතිකාර වලින් ඉතා සාර්ථක ලෙස හොඳ කරගන්නට පුළුවන්කම තියෙනවා. නැවත ඇති වෙන්නේ නැතුව. නැවත ඇති වෙන්නේ නැතුව. හොඳ කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒකේ තියෙන ප්‍රතිකාර ක්‍රමය නිසා. දැන් ගායනි කිව්වා මේ මුත්‍රා ගල් කුඩු කරනවා කියලා. ආයුර්වේදයේ තියෙනවා මේ කුඩු කරන විදියක්. හැබැයි ආයුර්වේදයේ කුඩු කිරීමයි අනිත් ශල්‍ය ප්‍රතිකාරවලදී නැත්තම් කඩලා යම් කිරණයවල කරන ප්‍රතිකාරය කුඩු කිරීමයි වෙනස්. ආයුර්වේදයේ තියෙන ප්‍රතිකාර නම් වශයෙන් මම කිව්ව සරල වශයෙන් තේරුම් ගන්න. මොකද නැත්තම් මේ ආයුර්වේදයේ තියෙන දේවල් අපි ලෝකෙට දෙන්නට ඕන, අපේ රටට දෙන්නට ඕන. වෙන රටවල නම් මේකේ ප්‍රයෝජන ගන්නවා. අපේ රටට දෙන්න ඕනේ. ආයුර්වේදයේ තියෙන්නේ ගල් විශාල නම් කාලය ගොඩක් ගිහිල්ලා තියෙනවා නම් ඒ වගේම අනුතුරුදායක තත්ත්වවල තියෙනවා නම් ශල්‍ය කර්ම කරන්නට ඕන. ලෝකයේ පළවෙනිම ශල්‍ය කර්මයේ මුත්‍රාශය තියෙන මුත්‍රා ගල් ඉවත් කරන්නට කපලා ඉවත් කරන ශල්‍ය කර්මය රචනා වෙලා තියෙන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සුශ්‍රුත සංහිතාව කියන ශල්‍ය ග්‍රන්ථය. ක්‍රිස්තු පූර්ව 18 ඉස්සරලා.
එතකොට අනිත් වෛද්‍ය ක්‍රම නෑ ඒ විදිහේ ඒවා කොහෙවත් රචනා වෙලා ග්‍රන්ථගත වෙලා නැහැ. උදරයට යටින් එතනට කපලා ඉවරලා ඒ ගල් අයින් කිරීම ආයුර්වේදයේ ඉතා පැහැදිලිව සටහන් වෙන එක. ඒ කියන්නේ ලොකු ගල් තියෙනවා නම් නැත්නම් ඉවත් කළ යුතු ඒවා තියෙනවා නම් සාමාන්‍ය ප්‍රතිකාර වලින් බැලුව ශල්‍ය ප්‍රතිකාරය කරන්නට ඕනේ. හැබැයි ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාරය කියන්නේ කපන කොටන විතරක් නෙමෙයි. ඊට වඩා තව ගොඩක් දේවල් තියෙනවා. සාමාන්‍ය තත්ත්වයේ තියෙනවා නම් ඒ කියන්නේ මුල් අවස්ථාවේ තියෙනවා නම් ඒ ප්‍රතිකාර කරලා ආයුර්වේදයේ වෙනම ප්‍රතිකාර කොටසක් තියෙනවා. ඒවට කියනවා බේදන පාතන ප්‍රතිකාර කියලා. බේදන කියන්නේ ගල කුඩු කරනවා. හැබැයි මේ කුඩු කිරිල්ල නිකන් කෑලි වලට කුඩු කිරිල්ල නෙමෙයි. දිය කිරීම. මේ ගුණයේ තියෙන ඖෂධ තියෙනවා. ගොඩක් දේවල්. හැබැයි මේ ඖෂධ කියවට මේ ඖෂධ නිකන් ගන්න හොඳ නැහැ. ඒ මාත්‍රාවෙන් ඒ කාලයෙන් ඒ රෝගයේ අවස්ථාවට විතරයි ගන්න ඕනේ. නැත්නම් සමහරට අපේ වක්ගඩු වලට හානි වෙනවා. තවත් උග්‍ර වෙන්න පුළුවන්. ඒක උදාහරණයක් මේක කිව්වොත් මේක කිව්වා කියලා මේක ගන්න එපා. මහ ජනතාවෙන් මම ඉල්ලා සිටිනවා. පොල්පලා. පොල්පලා වලට කියන සංස්කෘත නම තමයි පාෂාණ බේද. පාෂාණ කියන්නේ ගල. බේද කියන්නේ බිඳිනවා, කඩනවා. හැබැයි ගල් කඩනවා කියලා වක්ගඩුවට ගල් තියන අය ගන්න එපා. ඒක මොකද ඒක වැඩියෙන් ගත්තොත් වක්ගඩු වලට හානි වෙනවා. ඒකට ඒ වගේ අන්න එවැනි විදිහට ඖෂධ සංස්කරණය කරලා තියෙනවා. ඒකට ඒ ගල් තියෙනවා නම් ඒ ගල් අපිට ගල් විශාල නම් මේක වට ගන්න බැරි නම් අපි ඒ ගල දිය වෙලා අර වගේ පුංචි කුඩු වලට හැදිවැටලා පිටි විදිහට යන්න ප්‍රතිකාර දෙන එක තමයි බෙහෙදන ප්‍රතිකාරය කියන්නේ. ඒ වගේම පුංචි ගල් තියෙනවා නම් වැටෙන්නට පුළුවන් ප්‍රමාණය අපි හිතමු ගිහිල්ලා මේක ඉවත් වෙලා යන්නට පුළුවන්. අපිට තියෙනවා ආයුර්වේදයේ පාතන ඖෂධ කියලා. පාතන ප්‍රතිකාර. ගල් වටන්නට පුළුවන්. ඔය කියන්නේ ගල් වටනවා කියලා කියන්නේ. ඔව් අපි අහලා තියෙනවා. ඒක තමයි. ඒවත් බැරි නම් දැන් තමයි ශල්‍ය ප්‍රතිකාර තියෙන. ශල්‍ය කියලා කියන කපලා ඒ තියෙන ගල අයින් කරනකොට. ඒක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙලා තියෙන එක. තවත් විශේෂ ප්‍රතිකාරයක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. මුත්‍රාශය තුලට ඖෂධ යවන්නට තියෙනවා. ආයුර්වේදය ඒව කරා. බොහෝ රෝගවලට වක්ගඩු ආශ්‍රිත රෝග, ගල් විතරක් නෙමෙයි වෙනත් රෝගවලට මුත්‍රා මාර්ගය තුලින් ඖෂධ යවලා. ඒ ඖෂධ වලින් මේවා දිය කරන්නට පුළුවන්. ඒකට කියනවා උත්තර වස්ති ප්‍රතිකාරය කියලා. උත්තර වස්ති කියලා. ඒ වගේම දිය කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගල් ඒ අනුව බොහෝ ගල් ප්‍රතිකාර කරලා අයින් කරන්නට පුළුවන්. තව එකක් අවසානික කියන්න. අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක තමයි ගැටලුව තියෙන්නේ. මේ අවසාන කරන්නේ. මොකද දැන් බොහෝ වෙලාවට ගල් අනිත් ශල්‍ය කර්ම කරන අවස්ථාවලදී ගල් කඩනවා කියනවා. ගල් කුඩු කරනවා. හැබැයි ඊට පස්සේ ගල් එකක ගලකට කුඩු කරපුවාම පසු කාලයක ගල් 3-4ක් ඇදලා තමයි බොහෝ වෙලාවට එන්නේ. එහෙම අවස්ථාවල් රාශියක් තියෙනවා. ආයුර්වේදයේ මේ බේදන කියන ප්‍රතිකාරයෙන් ඒ දේ වෙන්නේ නැහැ. මොකද එතන තියෙන ඖෂධවල තියෙනවා ඒ ගල් හැදීමේ ප්‍රවණතාවය ශරීරයෙන් ඉවත් කරන්නට. ඒක තමයි විශේෂත්වය. හොඳයි. මේ වගේ ප්‍රතිකාර ක්‍රමයන් ඕන තරම් තියෙනවා. ඔබටත් පුළුවන්කමක් තියෙනවා මේ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වෙන්න. මම දුරකථන අංක සඳහන් කරන්නම්. 0112 79 23 94 කියන දුරකථන අංකය මතක් කරන්නට ඕනේ. ඒ වගේ මේ පිළිබඳව අපිට කතා බහ කරන්නට සම්බන්ධ වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍යාචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමනි බොහොම ස්තුතියි මේ පැමිණීමට. අයිබෝවන්. හොඳයි. සූදානම් වෙමින් ඉන්නේ අද දවසට සමවරගෙන යන්න. ඒ වගේම හෙට දවසේදී මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක සමවරගෙන යන්නයි සූදානම් වෙන්නේ. ආයමත් හෙට උදෑසනදී ඔබ මුණ ගැහෙන්න. එනම් උදා වුණු දවස ජය වේවා සුබ වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.